ආයිබෝවන් සුබෝදෑසනක් ඔබේ නිවස ජාතික පාසලක් කරමින් අදත් අපි ඔබේ ආලින්දයට පැමිණිලා තින්නේ ජාතික නාලිකාවේ ජාතික පාසල අධ්‍යාපන වැඩසටහනත් එක්ක සුපුරුදු පරිදි අපේ දරුවෝ දන්නවා අපි බ්‍රහස්පතින්දාවේ එකතු වෙන්නේ ගණිත පාඩමේ ගණිත විෂයත් එක්ක. දරුවනේ අද අපි කතා කරන්නේ විශේෂයෙන්ම මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන දරුවන් උදෙසා වූ මේ පාඩම් මාලාවේ ඉතාම විශේෂ පාඩමක් තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ දරුවෝ අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා අපි මුලින්ම ආරාධනා කරනවා. ඒ වගේම දරුවනේ අපි කතා කරන සුවිශේෂී තේමාව, සුවිශේෂී මාතෘකාව තමයි ජ්‍යාමිතිය. ජ්‍යාමිතිය කියන මේ තේමාව තුල අද අපි කතා කරන්නේ ස්පර්ශක කියන පාඩම. එහෙනම් දරුවනේ අපි මේ ස්පර්ශක කියන පාඩමත් එක්ක සම්බන්ධ වෙමු. අපේ දරුවෝ අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඒ අවශ්‍ය කරන උපකරණ පොතක්, පෑනක්, පැන්සලක්, රූල ළඟට අරගෙන සූදානම් වෙන්න දරුවනේ. එහෙනම් අපිත් සමග එකතු වෙමු. මම මුලින්ම මතක් කරන්න මේ ජ්‍යාමිතිය කියන තේමාවේ විශේෂත්වය තමයි ගණිතයේ දෙක ප්‍රශ්න පත්‍රයේ ලැබෙන ගැටලු තුනෙන් එක ගැටලුවක් ලකුණු 10ක් සහිත ගැටලු තුනෙන් එක ගැටලුවක් දරුවනේ මේ වෘත්ත ආශ්‍රිත ජ්‍යාමිතිය සම්බන්ධ කරගෙන තමයි අපේ දරුවන්ට ලැබෙන්නේ. ඒකින්ද මේ වෘත්ත ආශ්‍රිතව තියෙන මේ පාඩම ඉතාම වැදගත්. මම මේ වැදගත්කම ගැන කතා කරනකොට මම ඉස්සෙල්ලා අපේ දරුවන්ට පැහැදිලි කරන්නම් අපේ විෂය නිර්දේශය තුල තියෙනව දරුවනේ ජ්‍යාමිතික ප්‍රමේයන් අපේ විෂය නිර්දේශය තුල තියෙනවා ජ්‍යාමිතික ප්‍රමේයන් 42ක්. මේ ජ්‍යාමිතික ප්‍රමේයන් 42කින් අපි ඔබත් එක්ක මේ වෙනකොට සාකච්ඡා කරලා තිනවා මේ යුක්ලිඩියානු ජ්‍යාමිතිය කියන එක තුල අපි ඔබත් එක්ක සාකච්ඡා කරලා තිනවා දරුවනේ ප්‍රමේයන් 38ක්. තව තියෙන්නේ ප්‍රමේයන් 4යි. මෙන්න මේ ප්‍රමේයන් 4න් අපි ජ්‍යාමිතිය කියන තේමාවේ ප්‍රමේයන් සම්බන්ධ කොටස් ඉවර කරනවා. බලමු අපි කතා කරන්නේ දරුවනේ ස්පර්ශක කියලා. අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරමු මොකද්ද මේ ස්පර්ශක මොනව සම්බන්ධයෙන්ද? ස්පර්ශය කිව්වම අපි දන්නවා ගෑවි නොගෑවි ගෑවෙනවා. බොහොම සරල සියුම් සම්බන්ධයක්. අපි කතා කරන්නේ දරුවනේ මේ ස්පර්ශක කියන මාතෘකාව කතා කරන්නේ වෘත්ත ආශ්‍රිතව. වෘත්තයකට ස්පර්ශකයක්. බලන්න ඔබට දිස් වෙනවා මේ වෘත්තය. මේ වෘත්තයත් එක්ක බලන්න දරුවනේ මේ සරල රේඛාව. මේ ඔබට දිස් වෙන මේ වෘත්තයයි මේ සරල රේඛාවයි අතර කිසිම සම්බන්ධයක් නැහෙනේ. වෘත්තය වෙනම තියෙනවා, සරල රේඛාව වෙනම තියෙනවා. ස්පර්ශ වෙලා නැහැ. ගෑවිලා නැහැ. ඊළඟට බලන්න තව අවස්ථාවක්. මෙන්න දරුවනේ වෘත්තය. මේ වෘත්තයත් එක්ක මේ සරල රේඛාව දිහා බලන්න. මේකට කියන්නේ දරුවනේ ස්පර්ශය නෙමෙයි. මේ තියෙන්නේ වෘත්තයයි මේ සරල රේඛාවයි ඡේදනය වෙලා. ඔන්න දැන් කිසිම සම්බන්ධයක් නැහැ. ඡේදනය වෙලා. දැන් බලන්න තව අවස්ථාවක්. මෙන්න වෘත්තයක්. මෙන්න සරල රේඛාව. බලන්න දරුවනේ මේ වෘත්තය සහ මේ සරල රේඛාව අතර සම්බන්ධය වෘත්තය මත එකම එක ලක්ෂයකදී සරල රේඛාව ස්පර්ශ වෙලා තිනවා, ගෑවිලා තිනවා. අන්න අපි මේ වෙලාවට කියනවා මේ සරල රේඛාවට අපි කියනවා අපි AB කියලා නම් කරමු. මේ AB සරල රේඛාව මේ වෘත්තයට P කියන ලක්ෂයේදී ස්පර්ශ වෙලා තිනවා. AB සරල රේඛාව වෘත්තයට P කියන ලක්ෂයේදී ස්පර්ශකයක් වෙලා තිනවා. ස්පර්ශකයක් යනු කුමක්ද? ඔන්න සරලව අදහස තමයි දරුවනේ ස්පර්ශකයක් කියලා කියන්නේ මොකද්ද? වෘත්තය මත වූ ලක්ෂ්‍ය එකකදී එක ලක්ෂයකදී සරල රේඛාව වෘත්තයට ගෑවෙනවා. අපි සරලව කතා කරොත් ගෑවෙනවා. එකම එක ලක්ෂයකදී. එහෙනම් දැන් ස්පර්ශක සම්බන්ධව පොඩි අදහසක් අපේ දරුවන්ට ලැබෙන්නේ නැති. අපිත් එක්කම ඉක්මනට අවම වශයෙන් මෙන්න මේ සටහන ඇඳලා මේක ලියාගත්තා නම් හොඳයි. AB වෘත්තයට ස්පර්ශකයේකි P anu ස්පර්ශක ලක්ෂයයි. P anu ස්පර්ශක ලක්ෂයයි. දැන් දරුවනේ අපි කතා කරලා තියෙන මේ පාඩමට අවශ්‍ය කරන ඔබ මීට පෙර ඉගෙනගත්ත ප්‍රමේයන් 38ම අපි අපේ දරුවොත් එක්ක බලාපොරොත්තු වෙනවා මේ ප්‍රමේයන් 42ම මතක් කරලා දෙන්නත්. අපි ඒ පෙර දැනුමත් මේ ගැටලු ආශ්‍රයම මතක් කරගනිමින් අලුතින් ඉගෙන ගන්න ප්‍රමේය පිළිබඳව බලමු. අපිත් එක්ක සම්බන්ධ වෙන දරුවනේ ලියා ගන්න පුළුවන් මෙන්න ප්‍රමේය. අපි කතා කරමු ඉස්සෙල්ලා ප්‍රමේය අපි ඉදිරිපත් කරනකොට ප්‍රමේයක් ඉදිරිපත් කරනකොට ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි වචනාර්ථය. වචන වලින් අපි ප්‍රමේය අපේ දරුවන්ට විස්තර කරනවා. අනිත් එක තමයි ඒකේ රූපමය අදහස. ඔබට දැන් දිස් වෙනවා වචන වලින් මේ ප්‍රමේය. බලන්න දරුවනේ වෘත්තයක් මත වූ ලක්ෂයක් ඔස්සේ
අරයට ලම්බ වැඳි සරල රේඛාව වෘත්තයට ස්පර්ශකයක් වේ. වෘත්තයක් මත වූ ලක්ෂයක් ඔස්සේ. ඔන්න මේ වචනාර්ථය වචන වලින් අපි විස්තර කරා. ඔස්සේ අරයට ලම්බකයක් ඇන්දම අරය වෘත්තයේ මත අරයට ලම්බකයක් ඇන්දම අන්න ඒ ලම්බකයට අඳින ඒ අරයට අඳින ලම්බකයේ වෘත්තයට ස්පර්ශකයක් වෙනවා. බලන්න ඕක ඉතාම හොඳින් පැහැදිලි කරගමු. මෙන්න වෘත්තය. අපි වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳලා අඳිනවා දරුවනේ. මෙන්න වෘත්තයේ කේන්ද්‍රය O. අපි අඳිනවා එක අරයක්. වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳලා අරයන් අඳින්න පුළුවන් පුතා අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක්. අපි එක අරයක් ඇන්දා. මෙන්න දරුවනේ ඒ අරය අපි ඒ අරයට ලම්බකව අංශක 90ක් වන පරිදි වෘත්තය මත වූ ලක්ෂයේදී ලම්බකයක් අඳිනවා. අරයට ලම්බකයක් අඳිනවා. අරයට ලම්බකයක් ඇන්දම තමයි දරුවනේ ඒක ඒ අඳින ලම්බකය වෘත්තයට ස්පර්ශකයක් වෙන්නේ. එහෙනම් ඔන්න අපි ලියනවා දරුවනේ අපි ලියමු AB AB කියන මෙන්න මේ ස්පර්ශකය AB කියන සරල රේඛාව CHD වෘත්තයට ස්පර්ශකයක් වෙනවා. දැන් මේ ප්‍රමේයක් කතා කරද්දී මේක නිසා මේක වුණා. හේතුව ඵලය හේතුඵලවාදයක්. එක්තරා විදියක හේතුඵලවාදයක්. බලමු මොකක්ද හේතුව? හේතුව තමයි දරුවනේ OC කියන මේ අරය OC කියන මේ සරල රේඛාව ABට ලම්බක වීම. හේතුව තමයි OC ලම්බකයි AB නම් OC ලම්බකයි AB නම් තමයි AB වෘත්තයට ස්පර්ශකයක් වෙන්නේ. නම් AB වෘත්තයට ස්පර්ශකයකි. ඔන්න දරුවනේ ප්‍රමේය වචනාර්ථයෙන් සහ රූපමය අදහස. සරලව කියනවා නම් දරුවනේ ඔන්න මතක තියාගන්න සරල යෙදුමක් ලම්බකනම් ස්පර්ශකයකි. ලම්බකනම් ස්පර්ශකයකි. ඒක සරලව අපි ගොඩාක් හොඳට විස්තර කරා. ඔන්න දරුවනේ අපේ දරුවන්ට ලියා ගන්න පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් රූප සටහන ඇඳ ගන්න පුළුවන්. මේවා කටු සටහන් විදියට අපේ දරුවෝ කරනවා නම් මං හිතන්නේ අපිත් එක්ක හොඳට මේ පාඩම ඔබට තේරුම් ගන්න හැකියාව ලැබේවි. අපි බලමු දරුවනේ ඔන්න දැන් ප්‍රමේයක් ඉගෙන ගත්තා 39 වෙනි ප්‍රමේය. යුක්ලිඩියානු ජ්‍යාමිතියේ අපේ විෂය නිර්දේශය තුල තියෙන 39 වෙනි ප්‍රමේය. බලමු අපි මේ ප්‍රමේයේ විලෝමය. අපි විලෝමය කියන එක නිතර මතක් කරනවා මොකද්ද විලෝමයක් කියන්නේ කියලා. හේතුව ප්‍රතිඵලයටත් ප්‍රතිඵලයේ හේතුවටත් මාරු වීම. ඉස්සෙල්ලා මොකද උනේ? ලම්බකනම් ස්පර්ශකයි. එහෙනම් අපේ දරුවන්ට දැන් කියන්න පුළුවන් වචන තුනෙන් ලම්බකනම් ස්පර්ශකයි ඉස්සෙල්ලා. දැන් මොකද වෙන්නේ? ස්පර්ශකනම් ලම්බකයි. හරිම සරලයි. ස්පර්ශකනම් ලම්බකයි. බලන්න දරුවනේ වචනාර්ථය. ඔබට දිස් වෙනවා වචනාර්ථය වචන වලින් කොහොමද අපි මේක විස්තර කරන්නේ කියලා. වෘත්තයකට අඳින ලද ස්පර්ශකය. ඉස්සෙල්ලා අපි අඳින්නේ ස්පර්ශකයක් නෙමෙයි අරයට ලම්බකයක්. දැන් අපි අඳින්නේ දරුවනේ ස්පර්ශකයක්. වෘත්තයට අඳින ලද ස්පර්ශකය එම ස්පර්ශක ලක්ෂයේදී ඇඳි අරයට ලම්බ වේ. ස්පර්ශකනම් ලම්බකයි. ස්පර්ශකනම් ලම්බකයි. බලන්න දරුවනේ ඒ රූප සටහන. මෙන්න වෘත්තයක්. අපි මුලින්ම ඇඳි ස්පර්ශකයක්. මුලින්ම ස්පර්ශකයක් ඇඳලා මෙන්න තියෙනවා AB කියන ස්පර්ශකය. C ලක්ෂයේදී ස්පර්ශ වෙලා තිනවා. ස්පර්ශකය දැන් මෙතනින් අපි අරයක් ඇඳ ගමන් ඒ කියන්නේ C ලක්ෂයේ ඉඳලා කේන්ද්‍රයට යා කරනවා. අපි අංශක 90ක් සැලකුවේ නැහැ. C ලක්ෂයේ ඉඳලා කේන්ද්‍රයට යා කරා. යා කරපුවම මොකද වෙන්නේ? මෙන්න මෙතන අංශක 90ක් ලැබෙනවා. මෙන්න දරුවනේ අංශක 90ක් ලැබෙනවා. එහෙනම් දැන් කොහොමද අපි මේක විස්තර කරන්නේ? AB ස්පර්ශකයක් නම් ඉස්සෙල්ලා උනේ ඔකේ අනිත් පැත්තනේ. AB ස්පර්ශකයක් නම් OC ලම්බකයි AB OC ලම්බකයි AB. ඔන්න දරුවනේ අපි ප්‍රමේය සහ මේ ප්‍රමේයට අදාළ වන රූපමය අදහස ඉදිරිපත් කරා. ඒ වගේම මේ ප්‍රමේය විලෝමය. මම සරලව ආයෙ මතක් කරන්නම්. වෘත්ත ස්පර්ශක ආශ්‍රිතව මෙන්න මෙහෙම මතක තියාගන්න. ලම්බක නම් ස්පර්ශකයි. ස්පර්ශක නම් ලම්බකයි. ඔන්න දැන් අපි ප්‍රමේයන් දෙකක් අපේ දරුවොත් සමග සාකච්ඡා කරා. අපි මේ සාකච්ඡා කරපු ප්‍රමේය භාවිත කරමින් සමන් සර්ත් එක්ක ගැටලු කිහිපයක් හදලා බලමු. ඔව් සමන් සර්. ඔව් දරුවනේ. දැන් මං හිතන්නේ අපේ දරුවන්ට බොහොම පැහැදිලිව සිසිරි සර් පැහැදිලි කරා ස්පර්ශකයක් කියන්නේ මොකක්ද? වෘත්තය සහ ස්පර්ශකය. ඒ වගේම වෘත්තයේ අරයත් එක්ක තියෙන සම්බන්ධය. මං හිතන්නේ අපේ දරුවන්ට පුළුවන් මේ කියපු කාරණේ සත්‍යද කියලා බලන්න පුළුවන් ප්‍රායෝගිකව ඕනනම්. ඊළඟ දරුවනේ පුළුවන් කොලයක් ගන්න, කොලයක් අරගෙන වෘත්තයක් අඳින්න, වෘත්තයක් ඇඳලා ස්පර්ශකයක් ඇඳලා ස්පර්ශ වෙන ලක්ෂයේදී බලන්න ලම්බ සමච්ඡේදයක් අඳින්න අපේ දරුවෝ දන්නවනේ. ලම්බ සමච්ඡේදයක් ඇඳලා බලන්න ඇත්තටම සිසිර කිව්වා වගේ කේන්ද්‍රය හරහා යනවද කියලා.
කේන්ද්‍රය හරහා යනවා නම් අරයක් බවට පත් වෙන්නේ. එහෙනම් අන්න අපේ දරුවන්ට ප්‍රායෝගිකව මේ අපි කතා කරන ඕනම ජ්‍යාමිතික ප්‍රමේයයක් අපේ දරුවන්ට පුළුවන් රූප සටහනක් ඇසුරු කරගෙන ජ්‍යාමිතිකව නිර්මාණය කළ මේ කියන දේ සත්‍යද කියලා තහවුරු කරගන්න පුළුවන්. ඒ වගේම අපි කතා කරන අපේ දරුවොත් එක්ක න්‍යායිකව අපි ප්‍රත්‍යක්ෂ සහ වෙනත් ප්‍රමේයන් යොදා ගනිමින් මේක සත්‍ය බව තහවුරු කරලා දෙනවා. ඉතින් ඇත්තටම මේ අපේ දරුවන්ට මේවා සත්‍ය බව තහවුරු වුණාට පස්සේ මේක භාවිතා කරන්න හරිම පහසු වෙනවා. එහෙනම් අපි බලමු දරුවනේ දැන් සිසිර සර් කිව්ව ප්‍රමේය පාවිච්චි කළ මොන ආකාරයේ ගැටලුද අපේ දරුවන්ට හම්බෙන්නේ කියලා. බලන්න දරුවනේ මේ දිස්සෙන ගැටලුව දිහා ඔබ දැන් ඔබට මේ ප්‍රමේයන් ඇසුරු කරගෙන ගැටලු හම්බෙන අවස්ථා දෙකක් තියෙනවා දරුවනේ. එක අවස්ථාවක් තමයි පළමු ප්‍රශ්න පත්‍රයේ ඔබට ලැබෙන ලකුණු දෙකක් ලබා ගන්න පුළුවන් ගැටලු. ඔබට මතක ඇති ජ්‍යාමිතිය තේමාව යටතේ ඔබට ගැටලු 8ක් හම්බෙනවා. 8න් වෘත්ත ජ්‍යාමිතිය සම්බන්ධව බොහෝ විට 4ක් ලැබෙනවා. හරි. එතකොට මෙන්න මේ වෘත්ත ජ්‍යාමිතිය සම්බන්ධව ලැබෙන මේ ගැටලු 4 ලකුණු දෙකක් ලබා ගන්න ගණන්. එහෙනම් ඔබ පුරුදු වෙන්න ඕන දැන් මේ ප්‍රමේයන් භාවිතා කරලා කොහොමද ලකුණු දෙකක් ගන්න ගැටලු මොන වගේද? ලකුණු 10ක් ගන්න ගැටලු මොන වගේද? දැන් ඔබත් එක්ක මම මේ කතා කරන්න උත්සාහ කරන්නේ අර ලකුණු දෙකක් ලබා ගන්න පුළුවන් ගැටලු. එහෙනම් දරුවනේ ලකුණු දෙකක් ලබා ගන්න පුළුවන් ගැටලු වල ඔබෙන් අහන්නේ එක්ක අගයක් සෙවීම, එහෙම නැත්නම් සම්බන්ධයක් ලිවීම. දැන් එහිදී ඔබට ලැබෙනවා ලකුණු දෙකෙන්. ලකුණු දෙකෙන් පිළිතුරු සහ ලකුණක් ලැබෙනකොට ඔබ බොහෝ කාරණා ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බොහොම කෙටියෙන් අපිට පුළුවන් මේව භාවිතා කරන්න. බලන්න දරුවනේ ඔබට ලැබිච්ච මේ ගැටලු දිහා O කේන්ද්‍ර වෘත්තයේ AB ස්පර්ශකයේ x යගේ සොයන්න. දැන් ඔබට ලැබිලා තියෙනවා වෘත්තයක්, ඒ වගේම ස්පර්ශකයක් තියෙනවා. අර සිසිල් සර් කිව්වා වගේ අරය තියෙනවා. දැන් බලන්න ඔබට මේ ලැබිච්ච අගයන් බලන්න. මේ ස්පර්ශකය තියෙනවා. මේ ඔබට දිසන ස්පර්ශකය. වෘත්තය තියෙනවා. අරය තියෙනවා. මේ තුන් දෙනා අතර සම්බන්ධයක් තමයි සිසිල් සර් පැහැදිලි කරේ. එහෙනම් මොකද්ද කිව්වේ? අරය තියෙනවා නම් ස්පර්ශකය තියෙනවා නම් ලම්බක වෙනවා කිව්වා. එහෙනම් ඔබ දන්න ඔබ ප්‍රමේය පාවිච්චි කරනවා අපි දන්න මෙතන අංශක 90යි කියලා. ඉතින් අන්න ඒ වගේ ඔබ මේ වගේ අවස්ථාවක බලන්න ඕන ස්පර්ශකයක් තියෙනවා ඔබට ටක් ගාලා මතක් වෙනවා. ස්පර්ශකයක් තියෙනවා නම් අරය තියෙන්න ඕන. එහෙනම් මේ දෙක අතර සම්බන්ධය මොකද? ලම්බක වෙන්න ඕන. එහෙනම් දරුවනේ අපිට පුළුවන් මෙන්න මේ x යගේ සොයන්න ඔබට බොහොම සරලව. දැන් බලන්න ඔබේ දැනුම භාවිතා කරා. මෙතන අංශක 90ක් වෙන්න ඕන. දැන් ඔබ දන්න මෙතන තියෙන ත්‍රිකෝණයක්. ත්‍රිකෝණේ කෝණ තුන එකතු අංශක 180යි. ඔබට ඕනනම් පුළුවන් x ධන 90 ධන 55 සමානයි අංශක 180යි කියලා ලියලා x යගේ සොයන්න පුළුවන්. දරුවනේ ඉතා සරලව පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ගණන් හදාන්න. ලකුණු දෙකයි ලැබෙන්නේ. ඔබට පුළුවන් මේ ත්‍රිකෝණේ කෝණ තුන එකතු අංශක 180යි නම් මේ කෝණේ විතරක් අංශක 90යි නම් ඉතුරු කෝණ දෙක අංශක 90ක් වෙන්න ඕන. ඔබට ලියන්න පුළුවන් ඉතාම සරලව x සමානයි 90න් මේ 55 අඩු කරන්න කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ දරුවන්ට පුළුවන් කෝණ තුන එකතු 180ට සමාන කරලා අගය ලබා ගන්නත් පුළුවන්. එතකොට අපිට පුළුවන් දරුවනේ x සමානයි අංශක 35යි කියන අගය හොයාගන්න. එතකොට මෙන්න මේ වගේ ගැටලු ඉතා සරලව ඊළඟට මේ ඔබ පිළිතුරු ලබා ගැනීම සඳහා භාවිතා කරන ගොඩක් දේවල් ලියන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔබ පිළිතුරු ලබා ගන්නකොට යම් දත්තයක් භාවිතා කරන්නේ නම් යම් දැනුමක් භාවිතා කරන්නේ නම් ඒක රූපේ දැක්වීමත් එක් අදහසක් ප්‍රකාශ කිරීමක් ලෙස සලකනවා. එහෙනම් රූපේ අංශක 90 බව දක්වා ඔබ x සමානයි 90 ඍණ 55 ලියන්න පුළුවන්. ඒ වගේම බලමු අපි තවත් ගැටලුවක්. විවිධ ආකාරයේ ඉදිරිපත් කිරීම ඔබේ දැනුම විමසීම සඳහා ඉදිරිපත් කරන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. බලන්න දරුවනේ මෙතෙන්දි කියන කතාව. මෙතෙන්දි කියනවා අර කිව්වා වගේම ස්පර්ශකයක් තියෙනවා. බලන්න ස්පර්ශකයක් තියෙනවා, වෘත්තයක් තියෙනවා, ඊළඟට අරයක් තියෙනවා. එහෙනම් අපේ දරුවන්ට ටක් ගාලා මතක් වෙනවා. අරයයි ස්පර්ශය අතර කෝණය අංශක 90ක් වෙන්න ඕන. එහෙනම් අන්න අපේ දරුවන්ට මතක් වෙනවා මෙතන අංශක 90ක් වෙන්න ඕන. ඒ වගේම දරුවනේ මේ පාදේ සමාන වෙනවා. දැන් සිසිර සර් කිව්වා දැන් ඔබට ගැටලුවක් හම්බෙනකොට මේ වෘත්ත ජ්‍යාමිතිය විතරක් නෙවෙයි. ඔබට ගැටලුවක් හම්බෙනකොට වෘත්ත ජ්‍යාමිතිය පමණක් නෙවෙයි ඔබ ඉගෙනගත්ත සියලු ජ්‍යාමිතික කාරණා මතක් කරගන්න වෙනවා. එහෙනම් මේ කොටස තියෙන්නේ සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වෙයි කියලා කියන්නේ අපි ත්‍රිකෝණ ජ්‍යාමිතිය තුල. එහෙනම් අන්න එතෙන්දී අපි කියනවා පාද දෙක සමානයි නම් සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. එහෙනම් මේ පාදෙට ඉස්සරහින් තියෙන කෝණය x නම් මේ පාදෙට ඉස්සරහින් තියෙන කෝණයත් x වෙන්න ඕන. දැන් ඔන්න ඔබේ දැනුමට එනවා ස්පර්ශකයයි අරයයි අතර කෝණය අංශක 90ක් වෙන්න ඕන. දැන් ඔබට දිස්සෙනවා දරුවනේ කෝණ තුනක් තියෙන ත්‍රිකෝණයක් තියෙනවා. කෝණයක අගය අහනවා. අපි දන්නවා මේ තුනේ එකතු අංශක 180යි කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් x ධන 90 සමානයි 180යි කියලා ලියන්නත් පුළුවන්. ඉස්සෙල්ලා මං කිව්වා වගේ 180 මේ 90 ගියාම තව 90යි.
x ඒවා දෙක එකතු කරාම 90ක් වෙන්න ඕන කියලා ඔබට පුළුවන් මේ ආකාරයට 2යි x සමානයි 90යි කියලා ලියලා x තනි කරලා x සමානයි අංශක 45යි කියලා ලබා ගන්න පුළුවන්. එතකොට මේ මම ඔබට කිව්වේ කෙටි ප්‍රශ්න පත්‍රයේ ලැබෙන ප්‍රශ්නයකට පිළිතුරු සැපීමේදී මොන ආකාරයෙන්ද අපේ දැනුම භාවිතා කරන්න ඕන කියලා ඔය වගේ ඔබට විවිධ ඉදිරිපත් කරන ස්වභාවය ගැටලුව ඉදිරිපත් කරන ස්වභාවය විවිධ ආකාර වෙනවා. අපි සිසිර සර් එක බලමු තවත් වෙනස් ආකාරයේ ගැටලු කිපයක්. ඕදරුවනේ මම ඔබට ඉදිරිපත් කරපු ප්‍රමේයන් දෙක ඇසුරු කරගෙන සමන්ස ඔබත් එක්ක කතා කරා ලකුණු දෙකක් ලැබෙන ගණනය කිරීමේ ගැටලු දෙකක්. අපි තවත් ඒ ආකාරයේ ගැටලු කීපයක් සාකච්ඡා කරලා බලමු දරුවනේ. බලන්න දැන් ඔබට මේ දිස් වෙන ගැටලුව. මේ අපිට ලැබෙන්නේ ලකුණු දෙකක් සහිත ගණන්. බලන්න මේවා ඉදිරිපත් කිරීම එක් ආකාරය. ඕ කේන්ද්‍රය වූ වෘත්තයේ AB කියන්නේ ස්පර්ශකයක්. ඔන්න AB ස්පර්ශකයක්. ස්පර්ශකය ලම්බකයි. ස්පර්ශක නම් ලම්බකයි. XC අගය සොයන්න. OA කියන්නේ X, AC පාදය 12යි, OC 5යි. එහෙනම් අපි දන්නවා මෙන්න මේ කෝණය අංශක 90යි. දැන් බලන්න දරුවනේ ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඍජුකෝණී ත්‍රිකෝණයක පාද දෙකක් දන්නවා නම් ඔබ දන්නවා පයිතගරස් ප්‍රමේය, පයිතගරස් සම්බන්ධය භාවිත කරන්න පුළුවන්. අපි පයිතගරස් ප්‍රමේය භාවිත කරන්න මෙන්න මේ ත්‍රිකෝණය ඉස්මතු කරගමු. ඔන්න දරුවනේ ඍජුකෝණී ත්‍රිකෝණයක්. කර්ණය දන්නේ ඉතිරි පාද දෙක දන්නවා අපි පයිතගරස් ප්‍රමේය ලියනවා කර්ණයේ වර්ගය ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට සමානයි. ප්‍රමේය ඉදිරිපත් කරලා තියෙන මේ වචන වලින් නෙමෙයි. නමුත් අපි භාවිත කරන්නේ කර්ණයේ වර්ගයේ ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට සමානයි. x වර්ගය 12 වර්ගය එකතු කිරීම 5 වර්ගයට සමානයි. 12 වර්ගය 144යි, 5 වර්ගය 25යි, 5 වරක් 5, 12 වරක් 12 එකතු කරාම 169යි. මේ x වර්ගය x කියන්නේ වර්ගමූලය ගන්න ඕනේ දෙපසම x සමානයි අපිට ලැබෙනවා 13යි. ධන හොරින කියලා ගන්න වෙනවා. නමුත් මෙතන අපි භාවිත කරන්නේ දිගක් නිසා පයිතගරස් ප්‍රමේය තුල ධන හොරින ගන්නෙ නැහැ. දිග ඍණ වෙන්නේ නැහැ. එන x සමානයි 13යි. බලන්න දරුවනේ. වෘත්ත ආශ්‍රිත ප්‍රමේයන් එක පයිතගරස් ප්‍රමේයත් අපි භාවිත කරා. හරිම සරලයි. ලකුණු දෙකක් ලැබෙන ගැටලුව. අපි තවත් ගැටලුවක් බලමු. අපි පොඩ්ඩ අපේ දරුවන්ව සංකීර්ණ ගැටලු වලට එක්කගෙන යනවා. ඔබට දිස් වෙනවා ගැටලුව. ඔබට දිස් වෙනවා තරමක් අපිත් එක්ක කටුසටහනක් වගේ ඇඳ ගන්න පුළුවන් ටිකක් අමාරුයි දරුවනේ. භාවිත කළ යුතු ප්‍රමේයන් ප්‍රමාණය වැඩි. බලන්න x හොයන්න ඕනි. O කේන්ද්‍රය, AB ස්පර්ශකය, ස්පර්ශක ලම්බකයි, ස්පර්ශකයේ අරයට ලම්බකයි. අන්න එතනින් අපිට ලබා ගන්න පුළුවන් පුංචි කාරණා කීපයක් තියෙනවා. දැන් අපි හොයන්න ඕනේ x. ටිකක් අමාරුයි. දැන් බලන්න දරුවනේ. එතකොට ඔබට දිස් වෙනවා මේ කේන්ද්‍රය. කේන්ද්‍රයේ සිට OC OD කියන්නේ අරයන් දෙකක්. අරයන් දිගින් සමානයි. අරයන් දෙකයි. මෙන්න අපිට තියෙනවා OCD කියලා සමද්විපාද ත්‍රිකෝණයක්. පාද දෙකක් සමාන වෙනකොට සමාන පාදවලට ඉදිරියෙන් තියෙන කෝණ සමානයි. සමාන පාදවලට ඉදිරියෙන් තියෙන කෝණ සමානයි. මේ කෝණයත් අංශක 50යි. අපි රූප සටහන තුලම මේවා ලකුණු කරනවා. මේවා හේතු දක්වමින් ලියලිය හොයන්න අවශ්‍ය නැහැ. ලකුණු දෙකේ ගැටලුවක්. එතකොට මේ OCD ත්‍රිකෝණය සැලකුවම 50යි 50යි 100යි කෝණ තුනම 180යි මේ කෝණය අංශක 80යි. ඔන්න දැන් අපිට නොකියපු කෝණ අපි එතනම හොයනවා. දැන් බලන්න දරුවනේ. දැන් AB ස්පර්ශකය අරයට ලම්බකයි මෙන්න මෙතන අංශක 90යි. AB ස්පර්ශකය අරයට ලම්බකයි අංශක 90යි. දැන් අපිට දිස් වෙන මේ OCB කියන ත්‍රිකෝණය අපි දිහා බලමු. OCB කියන ත්‍රිකෝණය දිහා බලන දරුවනේ අංශක 90 තියෙනවා, x තියෙනවා, 80 තියෙනවා. ඔන්න. බලන්න දරුවනේ නැවත වතාවක් මෙන්න තියෙනවා ත්‍රිකෝණය මේ සම්පූර්ණ රූප සටහන අපි OCB කියන ත්‍රිකෝණය ඉස්මතු කරගත්තා. දැන් හරිම සරලයිනේ. එක කෝණයක් 90යි අනිත් එක 80යි x. අපි එකවරම ලියනවා සමන් සර් කිව්වා වගේ x සමානයි 90යි. ඍජු කෝණී ත්‍රිකෝණයක එකක් 90නේ. එකක් ඍජු කෝණයක්. එක කෝණයක්. එන ඉතිරි කෝණ දෙක අනිවාර්යෙන් 90නේ දරුවනේ. ඒකෙන්ද මේ ක්‍රමය භාවිත කරන්න. 90න් 80ක් අඩු කරන්න x සමානයි 10යි. x සමානයි 10යි කියලා අපේ දරුවන්ට ඔන්න ලැබෙනවා දරුවනේ. දැන් මමත් ගණන් දෙකක් කතා කරා තවත්. අපි සමන් සර්ත් එක්ක තවත් ගණන් දෙකක් කතා කරලා බලමු. අපි ටිකක් ඉක්මනට මේ ගණන් අපේ දරුවොත් එක්ක සාකච්ඡා කරනවා. බලන්න දරුවනේ සමන් සර්ත් එක්ක අපි තවත් ගණන් දෙකක් කතා කරමු. ඔව් සමන් සර්. ඔව් දරුවනේ. දැන් මේ අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඔබ ගත්ත දැනුම විවිධාකාරයේ භාවිත කිරීම. බලන්න ඔබට දිස්සෙන මේ ගැටලුව දිහා.
දැන් මේ දිස් වෙන ගැටලුවෙත් ඔබට තියෙන්නේ වෙනස් ආකාරයේ ඉදිරිපත් කිරීමක්. අපි ඔබට උත්සාහ කරන්නේ අපි මේ සරලව ඉදිරිපත් කරපු මේ දැනුම මේ ප්‍රමේය භාවිතා කරන්න පුළුවන් අවස්ථා. බලන්න දරුවනේ මෙතෙන්දි කියන්නේ ඕ කේන්ද්‍රීය වෘත්තයේ AB ස්පර්ශී වෘත්තයේ අරය සොයන්න. බලන්න කෝණයක් හොයන්න කියනවා, පාදයක දිග හොයන්න කියනවා. දැන් කියනවා මේ වෘත්තයේ අරය සොයන්න. දැන් වෘත්තයේ අරය සෙවීම සඳහා මොනවද අපිට ලබා දෙන දත්ත? අපිට තියෙන දරුවනේ වෘත්තයක්, ස්පර්ශකයක්, අරය, ඒ වගේම කෝණයක විශාලත්වය. එතකොට මෙන්න මේ පාදයේ AB පාදයේ දිග සෙන්ටිමීටර් 7යි අපෙන් අහන්නේ OA පාදයේ දිග. එහෙනම් මේ තියෙන්නේ ත්‍රිකෝණයක පාද දෙකක් සම්බන්ධ කරගන්න පුළුවන් අපේ දරුවන්ට මතක් වෙනවා ඇති දැන් කෝණ දෙකක් සමාන වුණොත් සමාන කෝණ වලට සම්මුඛ පාද සමානයි කියන අවස්ථාවට යන්න පුළුවන්. එහෙම යන්න නම් දැන් මේ කෝණයත් එක්ක අපිට තව කෝණයක් හොයාගන්න වෙනවා. එහෙනම් මගේ දැනුම ඔබේ දැනුම ඔබට මතක් වෙනවා අරය ස්පර්ශයකට ලම්බකයි. එහෙනම් දරුවනේ අපිට පුළුවන් මෙන්න මෙතන සටහන් කරන්න පුළුවන් අංශක 90යි. දැන් ඔබට දිස්සෙනවා මේ අංශක 90 කියන්නේ මේ ත්‍රිකෝණයත් එක්ක ගත්තොත් මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය. ඒක සම්බන්ධ වෙන්න ඕන අභ්‍යන්තර සම්මුඛ කෝණ. දැන් බලන්නකෝ. මෙතන 90 වෙනවා නම් මෙතන 45 නම් දරුවනේ මේ කෝණෙත් 45 වෙන්න ඕන. අන්න දැන් ඔබට ලැබිලා තියෙනවා ත්‍රිකෝණයක් ලැබිලා තියෙනවා. කෝණ දෙකක් සමානයි. එහෙනම් දරුවන්ට මතක් වෙනවා සමාන කෝණ වලට සම්මුඛ පාද සමාන වේ. එහෙනම් මේ කෝණයට ඉස්සරහින් තියෙන පාදේ 7යි නම් මේ කෝණයට ඉස්සරහින් තියෙන OA පාදේ මෙතන අරය 7ක් වෙන්න ඕන. එහෙනම් අපේ දරුවන්ට ලියන්න පුළුවන් මේ පාද දෙක සමාන වෙන්න ඕන කියලා වෘත්තයේ අරය සෙන්ටිමීටර් 7යි කියලා අර සිසිර ඉස්සෙල්ලත් මමත් පැහැදිලි කරා මේ පළමු ප්‍රශ්න පත්‍රයේ ගැටළු වලදී ඔබ රූපයේ දත්ත ලකුණු කිරීම ඔබ පිළිතුරු ලබා ගැනීම සඳහා භාවිතා කිරීමකට අපි සලකනවා. බලන්න දරුවෝ ඒ වගේ තවත් ගැටලුවක් අපි බලමු. දැන් මේ බලන්න ඔබට ඉදිරිපත් කරපු තවත් ගැටලුවක් ඉස්සෙල්ලා ගැටලුව වලට වඩා ටිකක් සංකීර්ණ ගැටලුවක්. බලන්න ඔබට දිස්සෙන ගැටලුවේ ඕ කේන්ද්‍රීය වෘත්තයේ PQ ස්පර්ශයේ x යගේ සොයන්න. දැන් x වල අගය සොයන්න. දැන් අපේ දරුවන්ට පේන ඇති කෝණයක් හොයන්න කියලා කිසිම කෝණයක අගයක් දීලා නැහැ. පාද දෙකක් සමාන බව දීලා තිනවා. එච්චරයි දීලා තියෙන්නේ. ඊට පස්සේ ඔබේ දැනුම ඔබට මතක් වෙන්න ඕනේ එහෙනම් මේ දැනුම පාවිච්චි කරන්න පාද දෙකක් සමානයි කියලා තියෙනවා. එහෙනම් පාද දෙකක් සමාන පද සම්මුඛ කෝණ සමානයි කියන අවස්ථාව පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු දරුවනේ මෙන්න මේ බලන්න මේ පාද දෙකක් සමාන වෙනවා. ඇයි මේ පාද දෙක සමාන වෙන්නේ? අරයන් දෙක කේන්ද්‍රයේ සිට පරිධියට තියෙන දුර අරය. අරයන් දෙකකින්ද ඒ දෙන්නත් සමානයි. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ කෝණය x නම් මේ කෝණයත් x කියලා කියන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් දරුවනේ මේ කෝණ සමානයි කියන එකේදී මේ පාද දෙක සමාන හින්දා මේ කෝණ දෙකත් සමානයි කියන්න පුළුවන්. එහෙනම් අපි මේ කෝණය ගමු a කියලා. එහෙනම් මේක a නම් දරුවනේ මෙන්න මේ කෝණයත් a වෙන්න ඕන. ඇයි? මේ පාද දෙක සමාන නිසා. දැන් එතකොට අපිට අවශ්‍ය වෙන්නේ x හොයාගන්න. දැන් අපි මේ a කියලා කෝණ දෙකක් දාගෙන තිනවා. දැන් මේ සම්බන්ධය x තියෙන්නේ මේ ත්‍රිකෝණය ඇතුලේ. මේ ත්‍රිකෝණය ඇතුළට මම අරගෙන යන්න ඕන. එහෙනම් මේ ත්‍රිකෝණය ඇතුළට අරගෙන යන්න පුළුවන් හොඳම තැන තමයි දරුවනේ මෙන්න මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණයට මේ කෝණ දෙක සම්බන්ධ කරන්න පුළුවන්. එහෙනම් අපි සම්බන්ධ කරමු. අපි දන්නෝ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකට සමාන වෙන්න ඕන. a ධන a කියලා කියන්නේ දරුවනේ එහෙනම් 2a වෙනවා. ආන්න දැන් ඔබ හොයාගත්තා මේ දීපු දත්තය හරහා මෙතන කෝණය. දැන් අපි කිව්වා මේ පාදයයි සමාන හින්දා මේ කෝණ දෙක සමානයි කියලා. එහෙනම් දැන් අපිට පුළුවන් මෙයා 2a නම් මේ පාදයට ඉස්සරහින් තියෙන කෝණය එයත් 2a වෙන්න ඕන. එහෙනම් අපිට පුළුවන් දරුවනේ මේ කෝණයත් 2a කියන්න. දැන් අපිට අවශ්‍යව තියුනේ මෙතන තියෙච්ච x. දැන් ඔබට දිස්සෙනවා මෙන්න මෙතන කෝණය මෙතන 2a මෙතන a. ඒ වගේම ඔබට මතක් වෙනවා දැන් අරයයි ස්පර්ශකයයි ලම්බකයි අංශක 90යි. අන්න දැන් ඔබට ලියන්න පුළුවන් 2ට a එකතු කරාම අංශක 90ක් වෙනවා කියලා කියන්න පුළුවන් අපිට. එහෙනම් මෙතන අංශක 90 අපිට කියන්න පුළුවන් 2a කියලා කියන්නේ 3a 3a 90ක් වෙනවා දරුවනේ. දෙපැත්තම 3ෙන් බෙදුවාම අන්න a සමානයි 30යි. එහෙනම් a සමානයි 30යි ඔබෙන් ඇහුවේ a නෙවෙයි මෙන්න මෙතන කෝණය ඇහුවේ x කියලා. එහෙනම් a වගේ දෙගුණයක්. එහෙනම් අපිට කියන්න පුළුවන් x සමානයි 30 දෙකක් අංශක 60යි කියලා. මෙන්න මේ ආකාරයට ඔබට පුළුවන් ඔබේ වෙනත්
ප්‍රමේයන් හා සම්බන්ධ දැනුම සහ මේ දැනුම යොදාගෙන ඔබට මේ වගේ ගැටලු ඉදිරිපත් කරනවා. දැන් මේ අපි කතා කරේ දරුවනේ එක ප්‍රමේයයක් ඉදිරිපත් කළ සිසිර සර් ඒක සම්බන්ධ කරගන්න පුළුවන් අවස්ථා ගැටලු විදිහට. අපි බලමු ඒ වගේ තවත් ස්පර්ශ වෙන දැන් එක තැනක් ස්පර්ශ වෙන ගන්න කිව්වේ තවත් ස්පර්ශක මොනවා හරි තියෙනවද කියලා සිසිර සර්ගෙන් අහමු අපි. ඔව් දරුවනේ දැන් අපි ඔබට ඉදිරිපත් කරන ලද ප්‍රමේයන් දෙක හරහා ඒ ප්‍රමේයන් දෙක භාවිත කිරීම කතා කරානේ. අපි මේ කතා කරන්න හදන්නේ දරුවනේ ඊටාම වැදගත්. මේ ප්‍රමේයන් 42 තුල තියෙනවා විධිමත් සාධනය දැනගත යුතු ප්‍රමේයන් 10ක්. අන්න ඒ ප්‍රමේයන් 10න් එකක් වන එහෙම නැත්නම් අංක වශයෙන් ගත්තොත් 41 වෙනි ප්‍රමේය අපි අපේ දරුවොත් එක්ක සාකච්ඡා කරන්නයි සූදානම්. බලන්න ඔබට දිස් වෙන රූප සටහන. මේ රූප සටහනත් එක්ක අපි ගමු ප්‍රමේය. මෙන්න දරුවනේ ප්‍රමේයේ වචනයෙන්ම විස්තර ටික මේ තියෙන්නේ ප්‍රමේය වචනයෙන්. බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ස්පර්ශක දෙකක් අඳිනු ලබයි නම් එක බාහිර ලක්ෂයක ඉඳලා වෘත්තයකට අඳින්න පුළුවන් ස්පර්ශක දෙකයි. එක බාහිර ලක්ෂයක ඉඳලා වෘත්තයකට ස්පර්ශක දෙකයි. ඒකෙන් කියවෙන්නේ දරුවනේ වෘත්තයකට ස්පර්ශක දෙකයි කියලා. එක බාහිර ලක්ෂයක ඉඳලා වෘත්තයකට ස්පර්ශක දෙක නම් බාහිර ලක්ෂ 50ක ඉඳලා ස්පර්ශක 100ක් ඇන්දකි දෙගුණයක්. බලන්න මොකද වෙන්නේ කියලා. මෙන්න වෙන පළවෙනි කාරණය. අඳිනු ලබයි නම් පළවෙනි එක හැම ස්පර්ශක දෙක දිගින් සමාන වේ. ඒ ස්පර්ශක දෙක දිගින් සමාන වේ. මේ වචනාර්ථය වාචිකව විස්තර කිරීම. බලන්න දෙවෙනි කාරණේ. බාහිර ලක්ෂය හා කේන්ද්‍රයේ යා කරන සරල රේඛාවෙන් ස්පර්ශක අතර කෝණය සමච්ඡේදනය කරයි. බාහිර ලක්ෂය හා කේන්ද්‍රය යා කරන සරල රේඛාවෙන් ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය කරයි. මෙන්න තුන්වෙනි කාරණය. ස්පර්ශක මගින් කේන්ද්‍රයේදී සමාන කෝණ ආපාතනය කරයි. ස්පර්ශක මගින් කේන්ද්‍රයේදී සමාන කෝණ ආපාතනය කරයි. එක ප්‍රමේයයක් හරහා කරුණු තුනක්. එක ප්‍රමේයකින් කරුණු තුනක් කියවෙනවා. දැන් මේ වචන වලින් විස්තර කරේ. වචන වලින් විස්තර කරනකොට අපේ දරුවන්ට තේරෙනවා පැහැදිලි වෙනවා මදි. මෙන්න දරුවනේ අපි මේ විස්තරය රූප සටහනක් බවට පත් කරනවා. මෙන්න වෘත්තය. මේ තියෙන්නේ බාහිර ලක්ෂ්‍ය. මේ තියෙන්නේ බාහිර ලක්ෂ්‍ය. මෙතන ඉඳලා අපි ස්පර්ශක දෙකක් ඇඳා. අඳින්න පුළුවන් දෙකයි. ඔබට පැහැදිලි ඇති. එක බාහිර ලක්ෂයක ඉඳලා ස්පර්ශක දෙකයි. ඒකෙන් අදහස් වෙන්නේ දෙකයි නෙමේ. බාහිර ලක්ෂ 50ක ඉඳලා 100යි. බාහිර ලක්ෂ 2000ක් තිබ්බොත් 4000ක් ස්පර්ශක ඇඳකි. එහෙනම් දෙකක් ඇඳා. අපි මේකේ තව විස්තර ලකුණු කරමු. මේ තියෙන දරුවනේ කේන්ද්‍රයට අපි යා කරන අවස්ථාව. ඔන්න කේන්ද්‍රයට යා කරා බාහිර ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරා. කේන්ද්‍රයට යා කරා ස්පර්ශක ලක්ෂ දෙකේ ඉඳලා මෙන්න සම්පූර්ණ රූප සටහන. අපි මේවට සංකේත යොදාගමු. PQ PA මෙතන තියෙනවා PB ස්පර්ශකය. දැන් මොකද වෙන්නේ පළවෙනි කාරණේ. මෙන්න දරුවනේ පළවෙනි කාරණේ. ස්පර්ශක දෙක දිගින් සමාන වේ. PA සමානයි PB. PA සමානයි PB. PA සමානයි PB. ස්පර්ශක දෙක දිගින් සමාන වේ. ඒ වගේම මේ පළවෙනි කාරණේ. AP සමානයි BP. නැත්නම් PA සමානයි PB. ස්පර්ශක දෙක දිගින් සමාන. දෙවැනියට අපි කතා කරේ බාහිර ලක්ෂ්‍ය සහ කේන්ද්‍රය යා කරන සරල රේඛාවෙන් OP කියන සරල රේඛාවෙන් ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය වේ. සමාන කොටස් දෙකකට බෙදේ. ඒ කියන්නේ දරුවනේ APB කෝණය OP මගින් සමච්ඡේදනය වෙනවා. සමාන කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රමේ අවසන් ඵලයේ විදියට මම මෙහෙම කියන්නම්. APO කෝණයට APO කෝණයට සමාන වෙනවා දරුවනේ BPO කෝණය. BPO කෝණය. ඔන්න දෙවනි ප්‍රතිඵලය. තුන්වෙනි එකේදී මොකද කිව්වේ? ස්පර්ශක මගින් කේන්ද්‍රයේදී සමාන කෝණ ආපාතනය කරයි. මොකද්ද මේ කේන්ද්‍රයේදී සමාන කෝණ ආපාතනය කරයි? දැන් අපි සලකපු ස්පර්ශකය තමයි දරුවනේ AP. බලන්න මගේ අත් දෙක දිහාම මෙන්න ස්පර්ශකය. මේ ස්පර්ශකය මගින් කේන්ද්‍රයේදී හදන කෝණය දැක්කද? මේ ස්පර්ශකය මගින් කේන්ද්‍රයේදී හදන කෝණය. මේ ස්පර්ශකය මගින් මෙන්න බලන්න දරුවනේ මේ ස්පර්ශකය මගින් කේන්ද්‍රයේදී හදන ඔන්න මේ මෙතනදී කේන්ද්‍රයේදී හදනවා. ඒ වගේම මේ BP කියන ස්පර්ශකය මගින් මෙන්න කේන්ද්‍රයේදී හදනවා. අන්න ඒ කෝණ දෙකත් සමානයි. ඒක තමයි තුන්වෙනි ප්‍රතිඵලය. එතකොට එනවා අපිට AOP කෝණය සමානයි BOP කෝණය. මෙන්න දරුවනේ මේ ප්‍රමේයෙන් විස්තර වෙන ප්‍රතිඵල තුන. මම සරලව කියන්නම්. බාහිර ලක්ෂයක ඉඳලා ස්පර්ශක දෙකක් ඇන්දකේ වෘත්තයකට. ඇන්දම මේ ස්පර්ශක දෙක දිගින් සමාන වෙනවා.
මෙන්න මේ තියෙන කෝණ දෙක සමාන වෙනවා. කේන්ද්‍රයේ හදන කෝණ දෙක සමාන වෙනවා. සරල වචන වලින් ස්පර්ශක දෙක අතර කෝණය සමාන කොටස් දෙකකට බෙදෙනවා. කේන්ද්‍රයේදී හදන කෝණ සමාන වෙනවා. ස්පර්ශක දෙකේ දිග සමාන වෙනවා. දැන් දරුවනේ මේ ප්‍රමේය ඉතාම වැදගත්. ඒ වගේම මේ ප්‍රමේය විධිමත් සාධනයත් ඔබ දැනගත යුතුයි. දැන් අපි මේ ප්‍රමේය භාවිත කරමින් ගණන් කිහිපයක් හදමු සමන් සර්ත් එක්ක. ඔව් සමන් සර්. ඔව් දරුවනේ දැන් ඉස්සෙල්ලා අපි ස්පර්ශකයක් කියන්නේ මොකක්ද කිව්වා. දැන් ස්පර්ශක දෙකක් පිහිටන ආකාරය සිසිල් සර් විස්තර කරා. ඒකෙදි මොකද්ද වෙන්න පුළුවන් සම්බන්ධතා. දැන් මේ සම්බන්ධතා යොදන්නේ කොහොමද කියලා අපි බලමු ඔබට දිස්සෙන මේ ගැටලුවත් එක්ක. බලන්න දරුවනේ මේ ගැටලුව. දැන් ඉස්සෙල්ලා සිසිල් සර් කියපු ආකාරයේම දේවල් තියෙන රූපයක් ඔබට පේනවා. එහෙනම් මේ රූපේ ඔබට පේන බාහිර ලක්ෂයක් තියෙනවා P කියලා. P ලක්ෂයේ ඉඳලා A සහ B ලක්ෂ දෙකට ස්පර්ශක දෙකක් ඇඳලා තිනවා. ඒ වගේම බාහිර ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරලා තිනවා. එතකොට මේ ස්පර්ශ ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරලා අර සිසිල් සර් කියපු ලක්ෂණ සියල්ල මෙතන තියෙනවා. ඒ සියල්ල එක්ක ඔබෙන් අහනවා O කේන්ද්‍රීය වෘත්තයේ AP හා BP ස්පර්ශක වේ ABCD X හොයන්න. ආන්න ඔබට කියනවා ABCD X හොයන්න. දැන් අපි බලමු ABCD X කියලා කියන්නේ මොකක්ද කියලා අර සිසිර සර් කියපු දැනුමමයි ඔබෙන් මේ අපි විමසන්නේ. එහෙනම් බලන්න මුලින්ම A කියලා කියන්නේ ඉස්සෙල්ලා සිසිර සර් කිව්වා මේ කේන්ද්‍රයේ ආපාතනය කරපු කෝණය. බලන්න දරුවනේ මේ ස්පර්ශකය මගින් කේන්ද්‍රයේ ආපාතනය කරපු කෝණය. එහෙනම් ඔබට මතක් වෙනවා සිසිර සර් කියප එක. බාහිර ලක්ෂයේ ඉඳලා දැන් ස්පර්ශක දෙක මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණ සමාන වෙනවා කිව්වා. එහෙනම් මේ පැත්තේ ස්පර්ශකයෙන් ආපාතනය කරපු කෝණය දීලා තියෙනවා 65යි කියලා. එහෙනම් මේ පැත්තේ ස්පර්ශකයෙන් ආපාතනය කරපු කෝණය අහනවා. ඉතින් ඔබට මතක් වෙනවා සමානයි කියලා. දරුවනේ ඉතින් ඔබට ලියන්න පුළුවන් A සමානයි 65යි කියලා. ඊළඟට සිසිර සර් කිව්වා මේ ස්පර්ශක දෙක මගින් බාහිර ලක්ෂයේදී හදන කෝණය කේන්ද්‍රයයි බාහිර ලක්ෂය යා කරන රේඛාවමයි සමච්ඡේදනය කරනවා කියලා. ආන්න මේ රේඛා මේ ස්පර්ශක දෙක එකතු වෙලා හැදෙන මෙන්න මේ කෝණය මේ කේන්ද්‍රයයි බාහිර ලක්ෂයයි යා කරන රේඛාවේ සමච්ඡේ සමාන කොටස් දෙකකට වෙන් කරනවා. එතකොට එහෙනම් BC සමාන වෙන්න ඕන. එහෙනම් BC සමාන වෙන්න ඕන කිව්වට අගයක් හොයන්න බෑනේ. එහෙනම් දැන් ඔබ හොයාගෙන තිනවා මෙතන කෝණය දන්නවා. එහෙනම් ඔබට මතක් වෙන්න ඕන මීට පෙර දැනුම. එහෙනම් මොකද? අරය අන්න ස්පර්ශයකට ලම්බක වෙයි. එහෙනම් දරුවනේ අපිට පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණය මෙතන 90යි කියන්න. දැන් ඔබට මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් පේනවා. මේ ඍජුකෝණී ත්‍රිකෝණේ එක කෝණයක් 90යි. එහෙනම් ඔබට ඉස්සෙල්ලා කිව්ව ආකාරයට පැහැදිලි ඉතුරු කෝණ දෙක 90ක් වෙන්න ඕන. එක කෝණයක් 65යි. එහෙනම් B කියන එක්කෙනා අපිට පුළුවන් 90 ඍණ 65යි කියලා කියන්න. 90න් 65ක් අඩු කරාට පස්සේ අපේ දරුවන්ට එනවා අංශක 25යි කියලා. අන්න B වලගේ හොයාගත්තා. B වලගේ හොයාගත්තා නම් දරුවනේ අපි දැන් කතා කරා B සහ C සමාන වෙන්න ඕන කියලා. එහෙනම් B 25යි නම් ඔබට එක්වරම ලියන්න පුළුවන් C 25යි කියලා ලියන්න පුළුවන්. දැන් ABC දැන් බලන්න ඊට පස්සේ අපෙන් අහනවා X බලන්න X බලන්නකෝ X කියන්නේ කවුද? බාහිර ලක්ෂයේ සිට මෙන්න මෙයාට ඇඳපු ස්පර්ශකය. එහෙනම් අර තව ලක්ෂණයක් කිව්වා මොකද්ද? ස්පර්ශක දෙකේ දිග සමානයි. එහෙනම් ස්පර්ශක දෙකේ දිග සමානයි නම් ස්පර්ශක දෙක මෙන්න එක ස්පර්ශකයක් අහන අනිත් ස්පර්ශකය අපිට දෙනවා සෙන්ටිමීටර් 8.5යි කියලා. එහෙනම් දරුවනේ ඒක සමාන වෙන්න ඕන. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ පාත් දෙක සමාන නිසා x සමානයි 8.5යි කියලා. මේ ඔබට ඉදිරිපත් කරේ ගැටලුවක් ආකාරයට ඔබේ ලබාගත් දැනුමමයි. දැන් බලමු වෙනත් ආකාරයේ. බලන්න ඔබට දිස්සෙන තවත් ඒ වගේ ගැටලුවක් මෙන්න ඔබට දිස්සෙනවා. දැන් මේ ගැටලුවේදී ඔබට කියනවා A සහ X හොයන්න. O කේන්ද්‍ර වෘත්තයේ AP BP ස්පර්ශක දෙකක් තියෙනවා. A සහ X හොයන්න. දැන් ඔබ ලබාගත් දැනුම් දෙකක් තියෙන ප්‍රමේයන් අපි දෙකක් කතා කරා. ඒ යටතේ බලමු කවුද හොයන්න කියන්නේ. ඉස්සෙල්ලා අපි බලමු A හොයන්න. A තියෙන්නේ මෙන්න මේ චතුරස්‍රයේ. එතකොට එක කෝණයක් 70යි කියලා දීලා තියෙනවා. දැන් මෙතන කෝණ දෙක දන්නවා නම් ඔබට පුළුවන් චතුරස්‍රයේ කෝණ වල එකතු අංශක 360යි කියන දේ භාවිතා කරලා ඔබට මේක හදන්න පුළුවන්. එතකොට මේ කවුද? අරයයි ස්පර්ශකය අතර වෙන්නේ. අන්න ඔබට මතක් වෙන්න ඕන ඒක අංශක 90යි. එහෙනම් මෙතරත් අංශක 90යි. අන්න දරුවනේ දැන් චතුරස්‍රයක් තියෙනවා. චතුරස්‍රයේ කෝණවල එකතු අපිට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් බලන්න ඕන ඔබට මේ කොටස ඉවත් කරාට පස්සේ චතුරස්‍රයේ ඉස්මතු වෙනව හොඳින්ම. චතුරස්‍රයේ කෝණ හතරේ එකතුව 360යි. දැනටම 90යි 90යි වෙන කෝණ දෙකක් තියෙනවා 180ක් තියෙනවා. එහෙනම් ඉතුරු කෝණ දෙකේ එකතුව 180ක් වෙන්න ඕන. සරලවම ලියන්න පුළුවන් අපේ දරුවන්ට A සමානයි 180 ඍණ 70යි.
එහෙනම් ඒ කියන්නේ දරුවනේ 110යි කියලා ඒ කෝණයේ විශාලත්වය. දැන් අපි ආපහු රූපයට යන් අපෙන් ඇහුවේ A සහ X ඒ කෝණේ 110යි නම් අන්න X කෝණේ හොයන්න. අන්න මේක දැක්කහම අපේ දරුවන්ට මතක් වෙනවා මීට ඉගෙනගත්ත පෙර ඉගෙනගත්ත ප්‍රමේයයක් අර එකම වෘත්ත ඛණ්ඩයක් මගින් කේන්ද්‍රය මත ආපත් කෝණය පරිධිය මත ආපත් කෝණයෙන් දෙගුණයක් වේ කියන එක. අන්න එහෙනම් අපි මේ කොටස ඉවත් කරාට පස්සේ ඒක තවත් ඔබට තහවුරු වෙනවා. බලන්න A සහ X අතර සම්බන්ධය X කියන එකේනා ඒගෙන් භාගයක්. එහෙනම් අපිට ලියන්න පුළුවන් දරුවනේ X කියලා කියන්නේ අංශක 55යි කියලා. එතකොට මේ දැන් ඉගෙනගත්ත ප්‍රමේය සහ මීට පෙර ඉගෙනගත් ප්‍රමේයන් සම්බන්ධ කරමින් තමයි ඔබට මේ ගැටළු ඉදිරිපත් වෙන්නේ. අපි සිසිර සර්ත් එක්ක බලමු. ඒ වගේම තවත් ගැටළු කීපයක්. ඔව් දරුවනේ අපි සාකච්ඡා කරේ සමන්ස තනිකරම කෝණ සම්බන්ධ කරගෙනනේ. අපි බලමු පාද සම්බන්ධ කරගෙන ස්පර්ශක දෙකක් ආශ්‍රිතව අපේ දරුවන්ට මොන වගේ ගැටලුද ලැබෙන්න පුළුවන් කියලා. බලන්න දරුවනේ මේ ගැටලුව ඔබට දිස් වෙන මේ ගැටලුවත් එක්ක අපිට පුළුවන් පාද සම්බන්ධ කරගෙන. බලන්න අපිට දීලා තියෙනවා O කේන්ද්‍රයේ වූ වෘත්තයේ අරය සෙන්ටිමීටර් 6යි BD පාදයේ සෙන්ටිමීටර් 10යි. අහන්නේ මොකද්ද? ABDEO චතු මේ බහුවස්ත්‍රයේ පරිමිතිය. පරිමිතිය අහන්නේ. පරිමිතිය අහන්න නම් අපි මේ හැම කොටසකම දිග දැනගන්න ඕනේ. OA 6යි. එහෙනම් දරුවනේ අපිට ලියන්න පුළුවන් OE 6යි. වෘත්තයේ අරයන්. දැන් අපිට හොයාගන්න ඕනේ AB BD දන්නවා 10යි DE AB සහ DE හොයාගන්න ඕනේ. බලමු අපි සාධාරණව ඉදිරිපත් කරන විදිය. අපි සලකමු මෙන්න මේ BC කියන පාදයේ A කියලා සලකමු. BC කියන්නේ දරුවනේ B ලක්ෂයේ ඉඳලා වෘත්තයට අඳින ලද ස්පර්ශකයක්. B ලක්ෂයේ ඉඳලා වෘත්තයට ඇඳපු අනිත් ස්පර්ශකය BA එයත් Aම තමයි. මොකද සමානයි. ස්පර්ශක දෙක දිගින් සමානයි. බාහිර ලක්ෂයේ B BC සමානයි BA. අපි සිම්පල් A යොදාගත්තා. ඒ වගේම CD පාදයට අපි B කියලා යොදමු සිම්පල් B. D බාහිර ලක්ෂය DC DE සමානයි බාහිර ලක්ෂයක ඉඳලා ස්පර්ශක දෙකක්. දැන් බලන්න දරුවනේ A ධන B 10යි. අපේ පරිමිතිය වෙන්නේ මොකක්ද? අපි ලියමු දැන් රූපේ පරිමිතිය. ඔන්න අපි ලියනවා රූපේ පරිමිතිය 2A 2B 6යි 6යි 12යි. වටේ යනවනේ. 2A 2B 6යි 6යි 12යි. අපි ලියනවා 2A ධන 2B ධන 6 ධන 6 එකතු කිරීම 6. එහෙනම් 2A ධන 2B වලින් අපිට පුළුවන් දෙක පොදු සාධකයක් විදියට ඉවතට ගන්න. එතකොට A ධන B දෙක වාරයක් A ධන B 6යි 6යි 12යි. දැන් බලන්න දරුවනේ මෙන්න තියෙනවා A ධන B. ඔබට දිස් වෙනවා වර්ණය වෙනස් වෙලා බලන්න මෙන්න A ධන B. A ධන B දිස් වෙනවා වර්ණය වෙනස් වෙලා A ධන B කියන්නේ 10යි. A ධන B 10යි. සාධාරණව ඉදිරිපත් කරොත් මේක 5යි මේක 5යි කියලා ගන්න බෑ. මේක 6යි මේක 4යි කියලා ගන්නත් බෑ. සාධාරණව එහෙනම් A ධන B වෙනුවට අපි යොදනවා 10 දෙක ගුණ කිරීම 10 A ධන B 10යි දෙවරක් 10 20යි 20යි 12යි 32යි සෙන්ටිමීටර්. මෙන්න දරුවනේ අපේ ප්‍රශ්නේ. දැන් අපි කතා කරේ ගණනය කිරීමේ ගැටලුනේ. මේ ජ්‍යාමිතිය තුල අපේ දරුවන්ට අමාරු වෙන ප්‍රධානම හේතුව සාධනය කිරීමේ ගැටලු. අපි සමන්ස එක්ක සාධනය කිරීමේ ගැටලුවක් හදලා බලමු. ඔව් සමන්ස. ඔව් දරුවනේ දැන් මෙතෙක් වෙලා අපි කතා කරේ ඔබට දිස්සෙන මේ ඔබ දකින්න මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙන ලකුණු දෙකක් ලැබෙන ගැටලු. ඒ වෙයිදී ඔබට ලැබෙන්නේ ගොඩාක් වෙලාවට අගය හොයන්න. එහෙම නැත්නම් දිගක් හොයන්න. එහෙම නැත්නම් සම්බන්ධයක් ලියන්න. එතකොට මේ සම්බන්ධයන් ලිවීම හෝ අපි මේ මෙතෙක් වෙලා කතා කරපු ගැටලු වලදී හේතු සඳහන් කිරීමකට ගියේ නෑ. එතකොට සම්බන්ධයක් දැක්කේ නෑ. දැන් අපි බලමු මේ වගේ සාධනය කිරීමේ ගැටලුවකදී මොකක්ද අපි කරන්න ඕනේ. බලන්න අපිට දිස්සෙන මේ ගැටලුව දිහා. දැන් මේ ගැටලුවේ දරුවනේ O කේන්ද්‍රය වූ වෘත්තයේ TM හා TL ස්පර්ශක වේ TLOM වෘත්ත චතුරස්‍රයක් බව සාධනය කරන්න. එහෙනම් සාධනයක් ඔප්පු කිරීමක් කරන්න තියෙනවා වෘත්ත චතුරස්‍රයක් බව. වෘත්ත චතුරස්‍රයක් කියන එක මීට පෙර ඔබත් එක්ක අපි කතා කරා. වෘත්ත චතුරස්‍රයක ලක්ෂණ මොනවද? සම්මුඛ කෝණ පරිපූර්ණකයි කිව්වා. පරිපූර්ණකයි කියලා කිව්වේ දරුවනේ අංශක 180යි. සම්මුඛ කෝණ ඒ කියන්නේ ඉස්සරහින් පිහිටපු කෝණ. දැන් බලන්න ඔබට දීලා තියෙන මෙන්න මේ O කේන්ද්‍රීය වෘත්තයේ TM TL ස්පර්ශක වේ. එහෙනම් මෙයා ස්පර්ශකයක් නම් අන්න කිව්වා අරයට ලම්බක වෙන්න ඕන. මෙතන අංශක 90ක් වෙන්න ඕන. මෙයා ස්පර්ශකයක් නම් එයත් අරයට ලම්බක වෙන්න ඕන. එහෙනම් දරුවනේ අපිට කියන්නේ මෙන්න මේ සම්බන්ධය ලියන්නයි අපි ඕන OMT කෝණය සමානයි අන්න OLT කෝණය හේතුව අංශක 90 බැගින්. එතකොට
අපිට කියනවා මේ මෙන්න මේ කොටස දැන් ඔබට දිස්සෙන මෙන්න මේ චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක්. දැන් වෘත්ත චතුරස්‍රයක් වෙන්න නම් මං කිව්වා මොකද්ද? සම්මුඛ කෝණ පරිපූරක වෙන්න ඕන. දැන් සම්මුඛ කෝණ කිව්වේ මේ කෝණයට දැන් බලන්න මේ කෝණයේ සම්මුඛ කෝණය මෙයා. මේ කෝණයේ සම්මුඛ කෝණය මෙයා. එහෙනම් අපි දන්නෝ සම්මුඛ කෝණ දෙක 90යි 90යි 180යි අන්න අපිට කියන්න පුළුවන් OMT ධන OLT එකතු කරාට පස්සේ අපිට ලැබෙන දරුවනේ 180යි අන්න පරිපූරකයි. එහෙනම් මෙයා වෘත්ත චතුරස්‍රයක් වෙන්න ඕන. එහෙනම් අපි කියනවා එම නිසා මෙන්න මේ කෝණ දෙක එකතු 180 වන නිසා අපි කියනවා TLOM වෘත්ත චතුරස්‍රයකි. අන්න බලන්න වෘත්ත චතුරස්‍රයක් කියන්නේ ඒ ශීර්ෂ හතරම වෘත්තය හරහා යන්න ඕන. අන්න වෘත්ත චතුරස්‍රයකි හේතුව සම්මුඛ කෝණ යුගලයක් පරිපූර්ණ. ඉතා සරල ඔප්පු කිරීමක් මේ ඉදිරිපත් කරේ. අපි සිසිර සර් එක බලමු තවත් ඒ වගේ සාධනය කිරීමක්. ඔව් දරුවනේ අපි ඔබත් එක්ක සාකච්ඡා කරේ සාධනය කිරීමේ සරල ගැටලුවක්. බලන්න ඊළඟට ඔබට මේ දිස්වෙන ගැටලුව ඊළඟට අපි දිස්වෙන ගැටලුව අපි ටිකක් සංකීර්ණ ගැටලුව. බලන්න දරුවනේ ඔබට මේ දිස්වෙන ගැටලුව. අපි මේ ගැටලුවත් එක්ක බලමු කොහොමද අපොස සාමාන්‍ය පෙළ විභාගයට ලැබෙන ආකාරය මෙන්න මේ ආකාරයේ ගැටලුවක් හදන්නේ කියලා. බලන්න ඔබට දිස්වෙන රූප සටහන මෙන්න දරුවනේ රූපය විස්තරයක් තියෙනවා. ඕ කේන්ද්‍රය වෘත්තයේ AB හා AC කියන්නේ ස්පර්ශක දෙක. AB AC ස්පර්ශක දෙක. ඔප්පු කරන්න තියෙනවා OBC සමානයි OAB. මොකද්ද ඔප්පු කරන්න තියෙන්නේ අපිට? OBC OBC මෙන්න මේ කෝණය ඔප්පු කරන්නලු OAB 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 මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා ඔප්පු කරන්නලු. සංකීර්ණ අවස්ථාවක්. මේ වගේ ඔප්පු කිරීමක් කරද්දි දරුවනේ අපිට පුළුවන් තැන් වලින් පටන් අරගෙන ගාන හදලා හොයාගනිමු. හොයාගෙන අපි ඉවර කරමු. නමුත් අපි ඔබත් එක්ක අපි මේ ගාන හදලා හොයාගෙන තියෙන නිසා ඉදිරිපත් කිරීම කරනවා. බලන්න දරුවනේ එහෙනම් ඉදිරිපත් කිරීම. ඔන්න අපි දැන් සාධනය. දැන් බලමු මොනවද අපිට පේන්න තියෙන කරුණු කියලා. අපිට පේන්න තියෙනවා දරුවනේ අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට මේ වෘත්තයේ මේ O කේන්ද්‍රයේ වෘත්තයේ OC සහ OB කියන්නේ අරයන්. වෘත්තයේ අරයන් OB සහ OC අරයන්. එහෙනම් OCB කියන මේ සමද්විපාද ත්‍රිකෝණයක්. OCB කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක්. ඔබට දැන් දිස් වෙනවා. සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදවලට ඉදිරියෙන් තියෙන කෝණ සමාන වෙනවා. එහෙනම් දරුවනේ අපිට ලියන්න පුළුවන් මෙන්න මේ OBC බලන්න OBC අපේ කෝණය මේ OBC කෝණයට OCB කෝණය සමානයි. අපි ඒ බව ලියනවා. OBC කෝණය සමානයි OCB කෝණය. ලියන සෑම පේලියකටම අපි විධිමත් හේතුවක් දක්වනවා සමද්විපාද ත්‍රිකෝණ නිසා. ඔන්න දරුවනේ දැන් අපේ ඉලක්කය OBC. අපි ගියා OCB දක්වා OAB දක්වා යන්න තියෙන. අපි නැවත රූප සටහන බලමු. මෙන්න සම්පූර්ණ රූප සටහන. දැන් අපි කියන්න ඕනේ මේ කෝණයට මෙන්න මේ කෝණයට මේ කෝණය සමානයි කිව්වනම් හරි. මේ කෝණයට මේ කෝණය සමානයි කිව්වනම් දරුවනේ එතකොට මේ දෙක සමාන වෙනවා. පැහැදිලිනේ? ඉදිරියට පියවර යමු. කොහොමද එහෙම කියන්නේ? දැන් අපි කල්පනා කරනවා විවිධ කොටස් ඉවත් කරලා බලනවා. බලන්න දරුවනේ ඊළඟට අපි මොකද කරන්න කියලා. ඔන්න බලන්න ඔබට දිස් වෙනවා මෙන්න මේ චතුරස්‍රය. නැවත වතාවක් බලන්න දරුවනේ මෙන්න මේ චතුරස්‍රය. ඔන්න මේ OBA ABOC කියන චතුරස්‍රය දිහා බලන්න. මේ චතුරස්‍රය සමන්ස ඉස්සෙල්ලා ඔබට පැහැදිලි කළ ගැටලුව තුල මේ වගේම ගානක් දැක්කද ඔබ? මේ චතුරස්‍රය වෘත්ත චතුරස්‍රය කියලා සමන්ස ඉස්සෙල්ලා ගැටලුවේ ඔප්පු කිරීම කරා. ඒකින්ද අපි ටක් ගාලා කියමු. ස්පර්ශකය අරයට ලම්බකයි. මේ කෝණය අංශක 90යි. මේ කෝණයත් අංශක 90යි. මේ ස්පර්ශකය අරයට ලම්බකයි. මේකත් අංශක 90යි. කෝණ දෙක සම්මුඛ කෝණ දෙක පරිපූරක වෙලා තිනවා. එහෙනම් මේක වෘත්ත චතුරස්‍රයක්. අපි මේ බව ලියනවා දරුවනේ. ඔන්න අපි ලියනවා මේ බව. අපි ලියනවා ACO කෝණය සමානයි අංශක 90යි. ඒ වගේම ABO කෝණයත් අංශක 90යි. දෙකම සමානයි 90යි 90යි දෙකම සමානයි. හේතුව ස්පර්ශක අරයට ලම්බ වේ. ස්පර්ශක අරයට ලම්බ වේ 90යි 90යි. සමන්ස ඔප්පු කරපු ගැටලුවමයි. අපි ලියනවා එම නිසා ACO එකතු කිරීම ABO සමානයි අංශක 180යි. 90යි 90යි එකතු කරාම අංශක 180යි. අපි හේතුව විදිහට ඉදිරිපත් කරනවා ප්‍රත්‍යක්ෂ අවිවාදයෙන් පිළිගත යුතු සත්‍ය. ඒ කියන්නේ දරුවනේ මෙන්න මේ ABOC කියන්නේ එම නිසා ABOC වෘත්ත චතුරස්‍රයක්. බලන්න
චතුරස්‍රයේ ශීර්ෂ 4 හරහා වෘත්තයක් ගමන් කරන ආකාරය ABOC වෘත්ත චතුරස්‍රයකි. දැක්කද ඉස්සෙල්ලා සමන්ස හදපු සරල ගැටලුව මේ සංකීර්ණ ගැටලුව තුල පුංචි කොටසක් බවට පත් වෙලා තිබ්බා. හරි? හේතුව තමයි දරුවනේ සම්මුඛ කෝණ පරිපූරක නිසා. සම්මුඛ කෝණ පරිපූරක නිසා. ඔන්න දැන් මේක වෘත්ත චතුරස්‍රයක්. අපි මොකටද මේක වෘත්ත චතුරස්‍රයක් කිව්වේ? සම්පූර්ණ රූපය බලමු දරුවනේ. මෙන්න සම්පූර්ණ රූපය. මේ තියෙන ඔබට දිස් වෙනවා මෙන්න සම්පූර්ණ රූපය. දැන් මේ වෘත්ත චතුරස්‍රයක්. ඒ කියන්නේ වෘත්තයක්. වෘත්තයක අපි දන්නවා එකම ඛණ්ඩයේ කෝණ. බලාගෙන ඉන්නේ දරුවනේ. දැන් අපේ ඉලක්කය මෙන්න මේ කෝණයට මෙන්න මේ කෝණය සමානයි කියන එකනේ. එතකොට අපි දැනට කියලා තියෙනවා මේ කෝණයට මෙන්න මේ කෝණය සමාන. එහෙනම් මේ කෝණයට සමාන වුණොත් අපිට පුළුවන් දරුවනේ අපේ සාධනය සාර්ථකවනිම කරන්න. අපි බලමු මේ රූප සටහන දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්න දරුවනේ. ඔන්න ඔබට දිස් වෙනවා. බලන්න එකම ඛණ්ඩයේ කෝණ BAO BCO B ගෙන් පටන් අරන් පරිවෘත්තය මත O B ගෙන් පටන් අරන් වෘත්තය මත O ඉවර වෙනවා. එකම ඛණ්ඩයේ කෝණ සමානයි. එහෙනම් මෙන්න මේ කොණයත් A වෙනවා. අපේ සාධනය සාර්ථකයි. අපේ සාධනය අවසానයි. ඔබට පැහැදිලි ඇති. එහෙමනම් දරුවනේ අපි ලියනවා A බව අපි ලියනවා. මොකද්ද ලියන්නේ? BCO කෝණය සමානයි. නැත්නම් OCB BCO දෙකම කෝණය එකම කෝණය සමානයි. අපි මේ විදිහටම ලියනවා. OAB මේ විදිහටම ලියනවා. ඒක අපි BAO කියලා ලියන්නේ නැතුව මේ අපේ ඔප්පු කිරීම OAB සමානයි එකම ඛණ්ඩයේ කෝණ. දැන් බලන්න දරුවනේ ඔබට අපි ලියපු පළවෙනි පේලියේ තියෙනවා ඔන්න පළවෙනි පේලියේ තියෙනවා BCO නැත්නම් OCB මේ තියෙන මෙන්න මෙතන තියෙනවා. දැන් බලන්න මෙන්න මෙතන මේ තියෙන කෝණය OCB කියන එක්කෙනා සමාන වුණා OBC වලට. ඒ වගේම මෙතනක් තියෙන OCB මේ OCB එකම කෝණය සමාන වෙලා තිනවා කාටද? OBC සහ OAB. එම නිසා OBC සමානයි සමාන රාශීන් එකිනෙකටත් සමාන වෙනවා. සමාන රාශීන්ට සමාන රාශීත් එකිනෙකට සමාන වෙනවා. ප්‍රත්‍යක්ෂ. OBC සමානයි අපි ලියනවා OAB ප්‍රත්‍යක්ෂ. පැහැදිලිද දරුවනේ? දැන් අපි අපේ ඔප්පු කිරීම කරේ ඉතාම පැහැදිලිව බලන්න මේ සියලුම පේලි වලට හේතු ලියමින් අපි අපේ ඔප්පු කිරීම කරා. එහෙමනම් දරුවනේ අද අපි ඔබත් එක්ක මේ සාකච්ඡා කරේ ජ්‍යාමිතිය කියන තේමාව තුල. ජ්‍යාමිතිය කියන අපේ මේ ප්‍රබල තේමාව තුල අපි කතා කරා ස්පර්ශක යටතේ අපි කතා කරා ප්‍රමේයන් 3ක්. මේ ප්‍රමේයන් 3න් අපි මේ වෙනකොට ප්‍රමේයන් 41ක් සාකච්ඡා කරලා තිනවා. මොනවද අපි කතා කර ප්‍රමේයන් 3? මම සරලව කියන්නම්. වෘත්තයක් මත වූ ලක්ෂයකදී අඳින ලද ස්පර්ශකයේ අරයට ලම්බ වේ. ඒ වගේම අරයට ලම්බක වඳින වෘත්තය මත වූ ලක්ෂයකදී අරයකට ලම්බක වැන්දම ස්පර්ශකයි. කෙටියෙන් කියනවා නම් ලම්බක නම් ස්පර්ශකයි, ස්පර්ශක නම් ලම්බකයි. ඒ සරල ප්‍රමේයන් දෙක ආශ්‍රිතව අපි ගැටලු සාකච්ඡා කරා. ඒ වගේම ඊට පස්සේ අපි කතා කරා වැදගත්ම ප්‍රමේයයක් බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ස්පර්ශක දෙකක් ඇන්දම ස්පර්ශක දෙකේ දිග සමාන වෙනවා. කේන්ද්‍රය සහ බාහිර ලක්ෂයේ ආකරන සරල රේඛාවෙන් ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය වෙනවා. ස්පර්ශක මගින් කේන්ද්‍රයේදී ආපාතනය කරන කෝණ සමාන වෙනවා. මේ ආශ්‍රිතව අපි ගණනය කිරීමේ ගැටලු කතා කරා. විභාගයකට ලැබෙන්න පුළුවන් ආකාරයේ සාධනය කිරීමේ ගැටලුවක් දක්වා අපි දරුවොත් එක්ක සාකච්ඡා කරා. එමනම් දරුවනේ අපි ස්පර්ශක පාඩමේ තවත් කොටසක් සමගින් මීළඟ සතියේදී ඔබත් සමග එකතු වෙන බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා. සියලු දෙනාට අපි ප්‍රාර්ථනා කරනවා මේ පාඩම අපොස සාමාන්‍ය පෙළ විභාගයට සාර්ථකව භාවිත කරන්න කියලා. සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.